හරි එයාලට මාතෘකාව කාබන් පිය සටහන කියන්නේ. කාබන් පිය සටහන. කාබන් පිය සටහන. කාබන් පිය සටහන කියලා මාතෘකාව කියන්නේ ඒ විදිහේ අමුල අගට යනවා කියන්නේ. කාබන් පිය සටහන කියලා ලියන්න. දැන් මේ ටික මේ සිලබස් එකට දැම්මේ අලුතෙන්. ඒ කියන්නේ ඉස්සරත් ওই පාඩම තිබ්බනේ. ඒ කියන්නේ අපි ඕලෙවල් කරන කාලේ නා මේ පාඩම තිබ්බා. හරි හැබැයි මේ වගේ මාතෘකා තිබ්බේ නැහැ. තේරුණාද? දැන් ඉස්සර එකම ප්‍රශ්න අහලානේ කරකි තිබ්බේ. ඒක දැන් මේ වගේ අලුත් ප්‍රශ්න අහන්න පුළුවන්. කාබන් පිය සටහන. දැන් එකපාර හිතලා ලියන්න බෑ. දැන් සමහරු කල්පනා කරන පිය සටහන. ඒ කියන්නේ දැන් මූට පතක් වෙන්නේ මොකද්ද? අර කකුල් තියාගෙන යන එක. එහෙම එකක් නේ. එතකොට දැන් ළමයි හිතලා එක ඒවා ලියනවා. කකුල් දෙකේ කාබන් ගාගෙන ඇවිදිනකොට සටහන් වෙන පිය සටහන්. ඒ වගේ නිකන් එක එක අදහස් දෙන්න. එහෙම ලියලා හරියන්නේ නැහැ. මෙහෙම තියෙන්න ඕන හරියට. රතු පෑන් ලියන්න. මේක කටපාඩම් කරගන්න හරි. පුද්ගලේ තේරෙනවනේ? පුද්ගලේ මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඈ. පුද්ගලේ නිෂ්පාදනයක්. පුද්ගලේ නිෂ්පාදනයක් ක්‍රියාවක්. පුද්ගලේ නිෂ්පාදනයක් ක්‍රියාවක්. පුද්ගලේ නිෂ්පාදනයක් ක්‍රියාවක්. මම කියන එක පැහැදිලි නේද? පුද්ගලේ නිෂ්පාදනයක් එහෙම නැත්නම් ක්‍රියාවක්. හෝ ආයතනයක් හේතු කොටගෙන. හෝ ආයතනයක් හේතු කොටගෙන. හෝ ආයතනයක් හේතු කොටගෙන. හෝ ආයතනයක් හේතු කොටගෙන. අදන් කියන්න බලන්න මොනවද මම කිව්වේ? පුද්ගලයේ නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන. දැන් ඔයාලා කාබන් පිය සටහන පැහැදිලි කරනකොට ඉස්සෙල්ලාම ওই ටික කියන්නේ. පුද්ගලයේ නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන. දැන් ඒක මම පැහැදිලි කරන්න දෙයක් නැහැ. පුද්ගලයෙක් කියන එක ඔයාලට තේරෙනවා, නිෂ්පාදනයක් කියන එක තේරෙනවා, ක්‍රියාවක් කියන එක තේරෙනවා, ආයතනයක් හේතු කොටගෙන. දැන් අපේ අධ්‍යාපන ආයතනයක් හේතු කොටගෙන. ඊළඟ රෝහල ආයතනයක් හේතු කොටගෙන. ඔයාලගේ පාසල ආයතනයක් හේතු කොටගෙන. නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිශ්චිත කාල පරිච්ඡේදයකදී අපි දැන් වර්ෂයක් කියලා හිතමු. ඕන මාසයක් වුණත් හිතන්න පුළුවන්, සතියක් වුණත් හිතන්න පුළුවන්, දවසක් වුණත් හිතන්න පුළුවන්, පැයක් වුණත් හිතන්න පුළුවන්. පැහැදිලිද? නිශ්චිත කාල පරිච්ඡේදයකදී. ඒකෙත් මට පැහැදිලි කරන්න දෙයක් අමුතු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද දැන් වචන ටික? පුද්ගලයේ නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන මොන කාලයකදීද? නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය කරන උදේ විමෝචනය කරනවා කියන්නේ මොකක්ද? පිට කරන කියන එක. විමෝචනය කරනවා කියන්නේ පිට කරන කියන එක. විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දැන් මේ පිට කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවනේ. පුද්ගලයේ නිශ්චිත කාලයකදී පිට කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. දැන් ඔයා ගැන හිතන්නකෝ. ඔයා අවුරුද්දකට කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට කරනවද? යම් නිෂ්පාදනයක් කරන තැනක යම් නිෂ්පාදනයක් කරනකොට යම් කාලයකදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට පිට වෙනවද? යම් ආයතනයක් මගින් යම් කාලයකදී පරිසරයට කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරනවද? අන්න ඒකට තමයි කියන්නේ පුතේ මොකක් කියලාද අපි? කාබන් පිය සටහන කියලා කියන්නේ. ලියන්න විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් පිය සටහන ලෙස හඳුන්වයි. 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 දැන් ඔයාලට තේරෙනවද කාබන් පිය සටහන කියන්නේ මොකක්ද කියලා? මොකක්ද අර වචන සෙට් එක? පුද්ගලයේ නිෂ්පාදනයක්
ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී පරිසරයට විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට කියනවා මොකක් කියලාද? කාබන් පිය සටහන කියලා. ඔන්න කාබන් පිය සටහන යන කුමක්ද කියලා ඇහුවොත් ඔය වචන ටික ලස්සනට ගලපලා දෙන්න. පුද්ගලයෙක් නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාලයකදී පරිසරයට විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට කියනවා මොකක් කියලාද? කාබන් පිය සටහන කියලා. නැතුව වෙන වෙන අඩිපාරවල් ගැන ලියවට වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිද? සමහරු මේකට පා සටහන කියලා කියනවා පිය සටහන කියන එක වෙනුවට. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. පා කියන එක පී කියන එක දෙක එකයි. ලියන්න. දැන් මේ කාබන් පිය සටහන කියන එක පොතේ මේ හරියටම ගණනය කරන්න අමාරුයි. කාබන් පිය සටහන කියන එක හරියටම ගණනය කරන්න අමාරුයි. ඒකට හේතුව මේකට විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍යයි. විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්වභාවිකවත් පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. ඒ නිසා කාබන් පිය සටහන කියන එක ගණනය කරන්න ටිකක් අමාරුයි හරියට. දල වශයෙන් තමයි ගණනය කරගන්න වෙන්නේ. ලියන්න කරුවක් දාලා නිල් පාටින් විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසා 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 ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වීම නිසා ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වීම නිසා ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වීම නිසා කාරණා දෙකක් ඉන්නේ. මොකද්ද? විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසා අනිත් එක ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් නිපද වීම නිසා. ලියන්න. කාබන් පිය සටහන ගණනය කිරීම 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 අපහසු වේ. කාබන් පිය සටහන ගණනය කිරීම අපහසු වේ. කාබන් පිය සටහන ගණනය කිරීම අපහසු වේ. පැහැදිලි නේද කතාව? දැන් ඔයාගෙන් අහුවොත් එම් ප්‍රශ්නයක් කාබන් පිය සටහන නිශ්චිතව හරියට ගණනය කරගන්න බෑ. මොකක්ද ඒකට හේතුව? ඒ වහන්න පුළුවන් නේ. පළවෙනි එක තමයි මොකක්ද? විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසා. දෙවෙනි එක මොකක්ද? ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයේ හැදෙනවා. එතකොට අපිට කියන්න බෑනේ මේ නිෂ්පාදනයෙන්ම පිට වෙච්ච කියලා. ඒ ස්වභාවිකව පරිසරෙත් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ නිසා. දැන් ඔන්න මොන පිය සටහනද? කාබන් පිය සටහන ගැන තමයි ඔයාලට මම දැන් ඔය කියලා තියෙන්නේ. තේරුණාද? දැන් මොකද්ද කාබන් පිය සටහන කියන්නේ හරියට කියන්නේ පුද්ගලයේ නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාලයකදී පරිසරයට විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. ඒකට කියනවා කාබන් පිය සටහන කියලා. ඒක මට කියන්න දැන් තිරසාර සංවර්ධනයේදී පරිසර කළමනාකරණයේදී කාබන් පිය සටහන වැඩි වෙන්නද ඕන අඩු වෙන්නද? පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එක? අඩු වෙන එක හොඳ. ඒ නිසා පරිසර කළමනාකරණයේදී තිරසාර සංවර්ධනයේදී කාබන් පිය සටහන මොකක් වෙන්න ඕන? අඩු වෙන්නයි ඕන. තේරුණාද? අරවත් දාලා ලියා ගන්න. තිරසාර සංවර්ධනය ගම පරිසර කළමනාකරණයේදී තිරසාර සංවර්ධනය ගම පරිසර කළමනාකරණයේදී කාබන් පිය සටහන අඩු විය යුතුයි. කාබන් පිය සටහන අඩු විය යුතුයි. කාබන් පිය සටහන අඩු විය යුතුයි. දැන් මෙන්න මේ වගේ නිකන් හැංගිලා අහන ප්‍රශ්න තියෙනවා පුතේ. දැන් ඔයාගෙන් අහනවා කාබන් පිය සටහන වැඩි වීමෙන් ඇති විය හැකි ගැටලුවක් සඳහන් කරන්න. කාබන් පිය සටහන වැඩි වුණාම ඇති වෙන ගැටලුවක්. ඒ කියන්නේ දැන් මොකද්ද? කාබන් පිය සටහන වැඩි වෙනවා කියන්නේ පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා කියන එකනේ. පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර එකතු වුණාම ඇති වෙන ප්‍රධාන ගැටලුව තමයි මොකද්ද? ගෝලීය උණුසුම් වීම. කාබන් ඩයොක්සයිඩ් හේතු කොටගෙන ගෝලීය උණුසුම් වීම හරිතාගාර ආචරණය කියලා කියනවා.
ගෝලීය උණුසුම් වීම එහෙම නැත්නම් මොකක් කියලාද කියන්නේ? හරිතාකාර ආචරණය කියලා කියනවා. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් මොන වැසි ඇති වෙන්න පුළුවන්? අම්ල වැසි ඇති වෙන්නත් පුළුවන්. මොන වැසිද? අම්ල වැසි ඇති වෙන්නත් පුළුවන්. ඒ ටික බැලුවද වීඩියෝ? අම්ල වැසි ටිකේ මම දාලා තිබ්බේ නැද්ද? මට මොනවා හරි මතකයක් තියෙනවා මේ මොනවා හරි වීඩියෝ එකක් දෙකක් වැටුන්නේ නැහැ කියලා. මට හොයාගන්න බෑ මොකක්ද කියන්නේ. ඔයාලා බැලුවද අම්ල වැසි කොටසට වීඩියෝ එකක්? බැලුවනේ? ෂුවර්ද? එම් බැලුවද? අම්ල වැසි කොටස ජලාශ පෝෂණය ඕසෝන් වියන විනාශ වීම ඒ ටික මම ඔක්කොම සාකච්ඡා කරා අර මේ සුදු පාට කොළ දෙකේ තිබ්බ. ඊටු ටික ඔක්කොම මම සාකච්ඡා කරා. දැන් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ යාළුවට ලින්ක් එක ලැබෙන්න ඕන. ලින්ක් එක ලැබෙන්න ඕනේ නැහැ මම අර පැහැදිලිව කියලා තිබ්බේ YouTube channel එක අර subscribe කරලා ඒකේ bell icon එක click කරලා තියාගන්න. එතකොට මොකක් වෙනවද? එතකොට ඔයාට මොනවා එනවද? ඒ අදාළ මේ වීඩියෝ එක දාපු ගමන් ඔයාට මේ පණිවිඩයක් එනවනේ. එතකොට ඔයාට ඒක බලා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඕකේ ඔය subscribers line වැඩි වුණා කියලා මට ඇති වැඩක් නැහැ. මට ඇති වැඩක් නැහැ. හරිද? දැන් ගිය මාසේ ඩොලර් 5යි මට. මේ මාසේ ඩොලර් 8යි. හරිද? ඩොලර් 8ක් කියන්නේ රුපියල් 1600යි. ඩොලර් 5ක් කියන්නේ රුපියල් 1000යි. ඉතින් මම 2600ක් කරන් රට යන්නේ. නේද? රුපියල් 2600ක් කරගෙන. ඉතින් මේ පන්ති කාඩ හතරක පහක දාන්නේ. ඉතින් මට ඕකට මහන්සි වෙනවට වැඩිය හොඳයි. පන්තියේ ළමයි 10 දෙනෙක් තව ගන්න මහන්සි වෙන්නේ. නේද? ඉතින් ඒ හින්දා මේ ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සල්ලි හම්බ කරගන්න. එහෙමනම් ඒකට වෙනම වහින්න ඕන මේ ඒකට ඔය පාඩම් දාලා හරියන්නේ නෑ. පාඩම් එහෙම බලන්නේ නැහැ මිනිස්සු. ඒ හින්දා ඒක මට උවමනා දෙයක් නෙවෙයි. ඒක ඔයාලට තමයි උවමනාව තියෙන්නේ. හරිද? ඒ නිසා ඒ දේවල් මතක තියාගන්න. හරි. ඊට පස්සේ ලියන්න දැන් අර කතාව මතක තියාගත්තද? කාබන් පියසතාන ඉහළ ගියපුවාම වැඩි ඇති වෙන ගැටලු. එකක් තමයි මොකද්ද? පළවෙනි ගැටලුව තමයි මොකද්ද? ගෝලීය උණුසුම් වීම. ඊළඟ කාබන් ඩයොක්සයිඩ් වැහි වතුර දිය වෙලා කාබොනික් අම්ලය හැදෙනවනේ. එතන පුතේ ආම්ල වැසිය තියෙනවා. ඒක තමයි දෙවෙනි ගැටලුව. අන්න ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම ඇති වෙන ගැටලු. හරි. දැන් ලියන්න ඊළඟ මාතෘකාව ජල පියසතාන. ජල පියසතාන. ජල පියසතාන. ජල පියසතාන. ජල පියසතාන. දැන් ඔය හැඳින්වීම ආපුවාම ඕක කොහොමම ලියන්න ලකුණු දෙනවා. පැහැදිලිද? ඕක තමයි ඔයාලට උගන්වන්න තියෙන හැඳින්වීම. දැන් ඕවා තව ටිකක් A level පන්තියට යනකොට කැම්පස් එකට යනකොට තව වට මොනවා එකතු වෙනවද? කරුණු එකතු වෙනවා. තව කතාව දිග්ගැස්සෙනවා. හැබැයි O level පන්තියට තියෙන ඔච්චර. එද ඕක කොහොම මතක තියාගන්න. ඕකට ලකුණු නොදුන්නොත් එහෙම ආයේ ඕන වෙලාවක කියන්න මම පන්ති උනත් නවත්තන්න ලැබෙයි. يعني ඕකට තමයි අනිවාර්යෙන් ලකුණු දෙන්නේ. පැහැදිලිද? ආයේ ඔතනින් එහා හැඳින්වීමක් නැහැ O level මට්ටමේදී. A level මට්ටමට යනකොට හැඳින්වීම වෙනස් වෙනවා. කැම්පස් එකට යනකොට තවත් වෙනස් වෙනවා. හරිද? ලියන්න වෙන ජල පියසතාන ගැන රතු පැන ලියන්න. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මගින් 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 භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී මෙමෙලිම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී හෝ සේවා සැපයීමේදී භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී හෝ සේවා සැපයීමේදී භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී හෝ සේවා සැපයීමේදී. හරි. දැන් එතකොට මොනවද දැන් මම කිව්වේ? කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින්. ඒතර මම ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන වචන දෙයක් නෙවෙයි. එක මිනිස්සෙක් හරි මිනිස්සු කීප දෙනෙක්. ඒතර කණ්ඩායමක් වෙන්නේ. මොකද්ද කරන්නේ? භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නැත්නම් සේවාවක් සපයනවා. පැහැදිලිද? දැන් ඔයාලගේ ඉස්කෝලේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඔයාලා ඉස්කෝලේ කරන්නේ සේවාවක් සපයනවා. දැන් මේ පන්තියේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ පන්තියේ කරන්නේ මොකක් කරන එකද?
සේවාවක් සපයන එක. දැන් බස් එකේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ බස් එකකින් කරන්නේ මොකද්ද? සේවාවක් සපයන එක තමයි කරන්නේ. පැහැදිලිද? දැන් කර්මාන්තශාලාවක් ගත්තොත් එයාලා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අර ටවුමේ තියෙන ගාමන්ට් එක ගත්තොත් එහෙම එයාලා භාණ්ඩ නිෂ්පාදනයක් නෙතන කරන්නේ. රෙදි මහන එක නෙතන කරන්නේ. එතකොට මැටි භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒ වගේ මොනවා හරි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී يعني පරිභෝජනය කරන ඒ කියන්නේ ප්‍රයෝජනෙට ගන්න පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය මිරිදිය ජල ප්‍රමාණය ජල පිය සතහන ලෙස හඳුන්වයි. ජල පිය සතහන ලෙස හඳුන්වයි. මොකද්ද පුතේ ජල පිය සතහන කියන්නේ? පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය. මිරිදිය කියන වචන ලියන්න ඕනේ. හුඟක් අය අතින් මිරිදිය කතාව ලියවෙන්නේ නැහැ. ජල ප්‍රමාණය කියලා තමයි ලියවෙන්නේ. මිරිදිය ජල ප්‍රමාණයට තමයි කියන්නේ මොකක්ද? ජල පිය ස්ථාන කියලා කියන්නේ. ඒ නිසා මිරිදිය කියන වචනේ හරි වැදගත් උතන. පුද්ගලයෙක් හරි කණ්ඩායමක් විසින් හරි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී හෝ සේවා සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණයට කියනවා අපි ජල පිය සටහන කියලා. පුතේ ජල පිය සටහන කියන එක වැඩි වෙන්නද ඕන අඩු වෙන්නද ඕන? කියන්නේ පරිභෝජනය කරන මිරිදිය ප්‍රමාණය අඩු වෙන්න ඕනනේ. භාණ්ඩයක් හෝ සේවාවක් භාණ්ඩයක් නිපදවනකොට නැත්නම් සේවාවක් සපයනකොට අඩු වෙන්නයි ඕන. ජලය ගොඩාක් පාවිච්චි කළා හරියන්නේ නැහැ. මොකද මිරිදිය හරි සීමිතයි. පිරිසුදු මිරිදිය හරි සීමිතයි. ඒ නිසා ජල පිය සටහනත් මොකක් විය යුතුද? අඩු විය යුතුයි. දැන් මම උදාහරණ කීපයක් කියන්නම් ඔයාලට. මෙහෙම ලියන්න උදාහරණ. චොක්ලට් කිලෝග්‍රෑම් එකක්. අච්චුවතේ තියෙන උදාහරණය මම මේ කියන්නේ. චොක්ලට් කිලෝග්‍රෑම් එකක්. ඊතලයක් ගහලා ලියන්න. චොක්ලට් කිලෝග්‍රෑම් එකක්. උදේ චොක්ලට් කිලෝග්‍රෑම් එකක් හැදෙන්න ජලය ඕනේ. කියන්නේ මිරිදිය ලීටර ඕන පුතේ 24000. ඊතලයක් ගහලා ලියන්න. 24000යි ලීටර කියලා කියන්නේ ජලය නැත්නම් මිරිදිය 24000යි ලීටර. චොක්ලට් කිලෝවක් හැදෙන්න මිරිදිය ඕන කොච්චරද? ලීටර් 24000. දැන් සමහරු කල්පනා කරන ඊක නම් බොරුවක් අප්පා. චොක්ලට් ලීටරයක් හදන්න. දැන් මේ කියන්නේ මේ චොක්ලට් ලීටරය හැදෙනවා කියලා කියන්නේ කොතනින්ද? දැන් චොක්ලට් වලට උවමනා අමුද්‍රව්‍ය තියෙනවනේ පුතේ. දැන් අමුද්‍රව්‍ය හැදෙන්නේ කොහෙද? ගහේනේ. ගස් වලනේ හැදෙන්නේ. ඒ ගහ පාවිච්චි කරන වතුර වල ඉඳන් තමයි මේ කියන්නේ. පැහැදිලිද? දැන් මේ චොක්ලට් වලට උවමනා අමුද්‍රව්‍ය ගස් වලින් ගන්න. ගස් වලින් ගන්නකොට ඒ ගහ ගන්න වතුර ප්‍රමාණය පවා මේකට අයිති පුතේ. පැහැදිලිද? මේ ගහක් ගන්න වතුර ප්‍රමාණය පවා මේකට අයිති. ඒ ටික ඊට පස්සේ අන්තිමට කර්මාන්තශාලාවේ චොක්ලට් හදනකොටත් වතුර දාන්න එපේ. වතුර මිශ්‍ර කරන්න එපේ. ඒවා ඔක්කොම ගත්තාම කොච්චරක්ද? චොක්ලට් ලීටරයක් මේ කිලෝවක් හැදෙන්න ජලය ලීටර කීයක්ද? 24000ක් ඕන. ඒ කියන්නේ ජල පිය ස්ථාන ගොඩාක් වැඩි. ඊළඟ ලියන්න හරක් මස් කිලෝ එකක්. හරක් මස් කිලෝ එකක්. හරක් මස් කිලෝ එකක්. හරක් මස් කිලෝ එකක් උදේ හැදෙන්න උවමනා වෙනවා මිරිදිය ලීටර් 15500ක්. මිරිදිය ලීටර් 15500ක් වුණා. විශාල ප්‍රමාණයක් නේ. ඒ කියන්නේ දැන් හරක ගන්නේ තනකොළනේ. තනකොළ ගස් උරා ගන්න වතුර ඒකත් ඕකටයි. ඊට පස්සේ ගවයා තමන්ගේ ජීවිත කාලයේදී බොන වතුර තියෙනවනේ. ඒවත් මේකටයි. එහෙම බලනවා කිලෝවක් හැදෙන්න කොච්චර වතුර ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද? එතන කීයද? මේ ලීටර් 15500ක් වුමනා. හරක් මස් කිලෝ එකක් හැදෙන්න. ඊට බිත්තර කිලෝ එකක්.
බිත්තර කිලෝ එකක්. දැන් සමහර කල්පනා කියනවා කිලෝවේ බිත්තර. නේද? කිලෝවේ බිත්තර කියන. يعني බිත්තර කීපයක බිත්තර කීපයක් දාපුවම කීයද? කිලෝවක් හදා ගන්න පුළුවන්. එහෙම මේ කියන්නේ. බිත්තර කිලෝ එකක්. ලියන්න මිරිදිය ලීටර් 4400. මිරිදිය ලීටර් 4400. මිරිදිය ලීටර් 4400. ඊළඟ සීනි කිලෝ එකක්. සීනි කිලෝ එකක්. මිරිදිය ලීටර් 1500යි. මිරිදිය ලීටර් 1500යි. ඊළඟ කෝපි කිලෝ එකක්. කෝපි කිලෝ එකක්. මිරිදිය ලීටර් 140යි. මිරිදිය ලීටර් 140යි. මිරිදිය ලීටර් 140යි. අර කෝපි කිලෝ මිරිදිය ලීටර් 140ක් ඕන වෙනවා. දැන් නිකන් හිතන්නකෝද? එතකොට දැන් එන්න දැන් මම දීපු ඒ වගේ ජල පීඩන ස්ථාන මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ හින්දා හැම වෙලේම බලන්න ඕන ජල පීඩන ස්ථාන මොකක්ද? අඩු නිෂ්පාදනයකට යන්න තමයි බලන්න ඕන. ඊළඟ ලියන්න ආහාර සැතපුම්. ආහාර සැතපුම්. ආහාර සැතපුම්. ආහාර සැතපුම. ආහාර සැතපුම. හරිද? දැන් බලන්නකෝ දැන් ඕවා දැන් දන්නේ නැති කෙනෙක්ගෙන් අහුවොත් එහෙම ඌ මොනවා ලියයිද? මොනවා හරි ලියලා ඉන්නේ. ආහාර සැතපුම යන කුමක්? එක උත්තර ලියයි. සැතපුමක් ගමන් කිරීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය. නේද? තමන් දෙනවා ආහාරයක් සැතපුමක් ගමන් කිරීමයි. නේද? ඒ වගේ එක උත්තර ලියනවා. ලියලා පොර හිතනවා මොකද්ද? මම ඔක්කොටම ලියවා A එකක් එන්න ඕන B එකක් එන්න ඕන කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අන්තිමට එන්නේ S එකක්. يعني හරියට උත්තරේ ලියලා නැහැ. හරි. ලියන්නකෝ ආහාර සැතපුම කියන්නේ මොකද්ද කියලා රතු පෙන් ලියා ගන්න. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. උදේ කොතරම් ඒකක ස්කන්ධයක් කියන්නේ? කිලෝග්‍රෑම් එකක් නේද? ග්‍රෑම් එකක්. වරහන් ඇතුළේ ලියා ගන්න නිකන් කිලෝ එකක් කියලා. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. සාමාන්‍ය ඉතින් ග්‍රෑම් එකක් ගැන කතා කරනකොට වැඩි කිලෝවක් වගේ කතා කරන්නේ හොඳයි නේද? බත් එහෙම කනකොට නේද? කිලෝවක් විතර කනවනේ. නේද? කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් එය නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානය දක්වා නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙවා යන දුර. නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙවා යන දුර. ආහාර සැතපුමයි. ඒ කියන්නේ එක සැතපුමක් ගැන නෙවෙයි මේ කියන්නේ. දැන් අපි හිතමු ආද මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා බත් පිඟානක් කන. බත් පිඟානේ මොනවද තියෙන්නේ? බත් තියෙනවනේ. බත් පිඟානේ බත් තියෙන්නේ බෑ. බත් පිඟානේ බත් තියෙනවා. අතව මොනවද තියෙන්නේ? පොල් සම්බෝල තියෙනවා. මේ දවස්වල පොල් සම්බෝල කන්නේ එන සල්ලි කාරය. ඉස්සර සම්බෝලයි බත් කනවා කිව්වහම දැන් පට්ට දුප්පත්නේ. දැන් සම්බෝල කනවා කියලා කිව්වහම ඌ එන පොස්ට් එක. අද කාලේනේ පොල් ගෙඩියක් කීයද බලන්න. 100 ගණන්. අර චූටි ඇට වගේ පොල් නම් තියෙනවා, පුවක් ගෙඩි වගේ පොල් නම් තියෙනවා 80ට විතර. ඒ වාර මේ පොල් ගාන හිරමණේට දාන්න බෑනේ. හිරමණේට දාන්න බෑ. හරි. දැන් පහුගිය දවස්වල ආව නේද මේ පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැනලා මිලදී ගන්නවා. එතකොට මේ වට ප්‍රමාණය තිබ්බොත් පොල් ගෙඩියක් මේ ගාන එහෙම කියලා. කොහේව? ඒව නෑ. ආචාර්ය බන්දුරු ගුරුවරදන මහත්තයා අඳුනනද? හරිද? මිනිස්සු ටේප් එකක් ගන්න යනවා. පොළට ටේප් එකක් ගන්න ගිහලා මේකට මෙච්චරයි කියලා. ලංකාවේ තාම අවුරුදු 70ක් විතර වුණා දේශපාලකයන්ට බැරි වුණා මොකද්ද? වෙළඳ පොලේ මිල පාලනය කරන්න. බැරි වුණානේ.
ඒ කියන්නේ ඔය මිනිස්සු ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තට වැඩක් නෑ. ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද? ඒ ලෙවල් වලට ආර්ථික විද්‍යාව කරන, කැම්පස් එකේ ආර්ථික විද්‍යාව කරන, ආර්ථික විද්‍යාව පිළිබඳ පට්ට උපාධි ගාපු අය, ආචාර්යවරු ඉන්නව නේද? එම් හිටියට වැඩක් නෑ. ඇයි මේ ඉගෙන ගන්න දේ මේක තියරිනේ. මේ තියරි පුතේ සාමාන්‍ය ප්‍රායෝගිකත්වයට කියපුවම ප්‍රැක්ටිකල් වලට කියපුවම ඒවා ඇප්ලයි කරන්න බෑ. ඒ කියන්නේ ඔය ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව කෑගල්ලේ පොළට වළංගු නැහැ. කෑගල්ලේ පොළට වළංගු නැහැ. නේද? දැන් ඔක්කොම කියන්නේ කොහෙද තියෙනවා කියලා සතොස්සේ තියෙනවා අඩු මිලට. සතොස්සට කියපුවම එයාලා කියනවා ඉවරයි. සතොස්සේ ඉවරයි. එයාලා කියනවා තිබ්බා ඉවර වෙලා. එහෙම නැත්නම් සතොසෙන් කියනවා මොකද්ද? කිලෝ 2යි දෙන්න පුළුවන්. ඊට වැඩිය දෙන්න බෑ. ඒ ගන්න දෙන්න පුළුවන් කිලෝ 2යි. හැබැයි ටීවී එකේ ප්‍රවෘත්ති යන වෙලාවට කියනවා යන්න ලංකාවේ ඕන සතොසට ගේම් බලන්න නැද්ද කියලා. ගේම් බලනකොට තිබිලා ඉවර වෙලා. නේද? ලංකාවේ මිල පාලනය කරන්න ඉතින් එහෙම මුකුත් නැහැනේ. කවදාවත් එනවද කඩවලට ඇවිල්ලා මේ මිල පාලනය කරලා වැඩි මිලකට විකුණනවා නම් දඩ ගහනවා කියලා? එනවා කොයි වෙලාවටද? කොයි වෙලාවටද? අර ප්‍රවෘත්තියක් දාගන්න බෑ. ඒ වෙලාවට කෙලින්ම මිල පාලනයකින් යන්නේ හිරු එක, දෙරණ එක. ප්‍රවෘත්ති කණ්ඩායමත් එක්ක කියන්නේ කෙලින්ම කඩට කියලා වැඩි මිල කරලා මෙයාට දානවා. කළා. මාසෙකට විතර එකෙකුට විතර නඩුවක් දානවා. එහෙම නෙවෙයි නේද? බස ගාලා අල්ලගෙන නඩු ටිකක් දාගෙන ගියා නම් මොකද වෙන්නේ? මිනිස්සු බය වෙනවා. ඒ වැඩේ තියෙන්නේ ඔය දේශපාලඥයෝමනේ ඔය සමහර කට්ටිය ගෙන්නන්නේ. ඒතකොට ඒ කට්ටිය එහෙම මේවා කරන්නේ. නේද? දැන් බලන්නකො පහුගිය කාලේ අර මාස්ක් එකක් ගන්න තිබ්බ මතකද කොරෝනා මුල් කාලේ? ඔයාලා ඔය දාන ඔය සර්ජිකල් මාස්ක් එකක් ලංකාවේ රුපියල් 500ට වික්කා. ෆාමසි වල රුපියල් 500ට වික්කා. ඒ තරමට මිනිස්සු කල්පනා කරනවා මගුලයි දැන් මේ මාස්ක් එකක් ගත්තේ නැත්තම් කියලා. මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? මොකද කරේ? ෆාමසියට කියලා මාස්ක් එකක් ගත්තා රුපියල් 500. දැන් කීයද මාස්ක් එක? ඈ? මම දෙකක් දෙන රුපියල් 12ක් තියෙනවා. සර්ජිකල් මාස්ක්. රුපියල් 12ක් තියෙනවා. ඒක ඕම තමයි ලංකාවේ හැටි. අර K95 මාස්ක් එකක් කීයද දාලා? 300 ගණන් 400 ගණන් තිබ්බේ. දැන් රුපියල් 45 දෙන්න. රුපියල් 45 දෙන්න. දීදන්න. ඒ ලංකාවේ භාණ්ඩවල මොකක් වෙන්නේ නැද්ද? මිල පාලනයක් වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් දැන් දේශපාලඥයෝ රට හදනවා. රට හදනවනේ. නේද? ඒ කට්ටිය කියනවා රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න ඕන. හැබැයි රට එන්න පල්ලට යනවා. දැන් ඔයාලා දැන් අපි ඉස්සර කතා කරන්නේ මේ රටක් ගැන නිකන් අර කණ්ඩ බොණ්ඩවත් නැති මේ නිකන් මේ මන්ද පෝෂණයේ තියෙන පොරවල් ඉන්න ඉතියෝපියාව කියලා කිව්වහම මොකද්ද? අදටත් අපි කතා කරන්නේ මොකද්ද? කණ්ඩ බොණ්ඩ නැති පල්ලෙහා මට්ටමේ තියෙන රටක් හැදින්නේ අපි කතා කරන්නේ. ලංකාවට වැඩිය දැන් ඉතියෝපියාව දියුණුයි. දැන් ඉතියෝපියාව කියනවා ඇති ලංකාව වගේ නොදියුණු රටවල් කියලා කියනවා. ලංකාවෙ ඉතින් අපි හැමදාම කරලා තියෙන මොකද්ද? ණය ගන්නවා. ඒ ණය වලින් උවමනා ටික ඉටු කරනවා. ඉතින් ණය වලට මොකක් ගෙවන්න ඕනද? පොලියක් ගෙවන්න ඕන. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල් කියනකොට උඹලට අපි ණය දෙන්නේ මෙන්න මේ දේවල් කරොත් විතරයි. එතකොට එයාලා කියන දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම රටක් තව කාලයක් යනකොට ඉතින් මොන දේශපාලඥයාවත් මේ රට අයිති වෙන්නේ විදේශිකයෙක්. එහෙම වෙනව නේද? හරි දැන් අපි කතා කරේ පත් එකේ සම්බෝල තියෙනවා කියලා. හරිද? දැන් ඔන්න දැන් පොල් සම්බෝලයි බතුයි අලහුදි. ගමන කට්ට කියලා උනනවා. මාස්ක් එක දෙමෙයි ඈ. හරි. පොල් සම්බෝලයි බතුයි අලහුදි කියලා හිතන්න. දැන් එතකොට අපි බලන්න ඕන දැන් හරි. බත් ඒ කියන්නේ හාල් ටික. ඔයාලා ගෙදරට ආවේ කොච්චර දුරකින් ඉන්නද? කියන්නේ නිපදවන තැන ඉඳන් ඈ. ඔයාලගේ ගමේ කඩින් අපි ගත්තේ හාල් කියලා. හාල් නිෂ්පාදනය කරේ කොහෙද? අපි දැන් පොළොන්නරුවේ හාල්. පොළොන්නරුවේ හාල්. ඒතර පොළොන්නරුවේ සිට වගාබිම තියෙන්නේ පොළොන්නරුවේ. දැන් ඔයාලගේ ගෙදර තියෙන කෑගල්ලනේ. පොළොන්නරුවේ නම් ඔයාලගේ ගෙදරට සැතපුම් කීයක්ද?
ඒ තමයි බත්වල නැත්නම් සහල් වල ආහාර සැතපුම්. ඊට පස්සේ අල වැලි මඩ අල නැත්නම් ඉන්දියාවේ අල පාකිස්තාන අල. පාකිස්තානයේ සිට ඔයාලගේ ගෙදරට තියෙන සැතපුම් ප්‍රමාණය. දැන් පාකිස්තානේ දැන් නැවක් ආවනේ අල පටවගෙන. එතකොට මේ අල පටවගෙන ආපු නැව කොච්චර සැතපුම් ප්‍රමාණයක් ආවද? ඊට පස්සේ ලංකාවේ වරායේ ඉඳන් ඔයාලගේ ගෙදරට කොච්චර සැතපුම් ප්‍රමාණයක් මේ අලගෙඩි ටික ආවද? ඒ තමයි අලවල ආහාර සැතපුම්. ඊට පස්සේ පුතේ සම්බෝල හදනකොට ප්‍රධාන වශයෙන් පොල්නේ නේද? පොල්නේ. එතකොට පොල් අපි හිතමු ඔයාලගේ ගෙදර වත්තේම පොල් කියලා. එතකොට මේ ගෙදර වත්තේ නම් ඔයාලත් ඉන්නේ ඒ වත්තේ නම් එතන ආහාර සැතපුම් නැහැ නේ. ඒක අමතක කරලා දාන්න පුළුවන් නේ දැන්. ඕනනම් ඉතින් ගන්න පුළුවන් පොල් ගහේ සිට කුස්තියට ඇතිදුර. ඒක ඉතින් සැතපුම් චූටි ප්‍රමාණයක් නේ. නේද? එතකොට ඒක අපිට අමතක කරලා දාන්න ඕනේ. දැන් ওই ටික ඔක්කොම එකතු කරන්න. දැන් තව හරිනම් ඉතින් මොකක් එකතු වෙන්නත් ඕනද? සම්බෝලේට මිරිස් දාන්න. මිරිස් ටික ආපු දෙහි ගෙඩියක් මිරි කරනවා. දෙහි ගෙඩිය ආපු සතපුම් ප්‍රමාණය. ලුණු ටික හම්බන්තොට ඉඳන් ආපු ප්‍රමාණය. ඔය ඔක්කොම හරිනම් එකතු වෙන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම එකතු වුණාම ඒකට කියනවා මොකක් කියලාද? ආහාර සතපුම කියලා. ඒතර ආහාර සතපුම කියන එක වැඩි වෙන්නද ඕන අඩු වෙන්නද? ඈ? අඩු වෙන්න ඕන. ආහාර සතුටුමත් අඩු වෙන්න ඕනේ. දැන් ඔය කියපු ඔක්කොම දේ ටික අඩු වුණොත් තමයි හරියන්නේ. අලියන්න බැරම එන්නේ. දැන් මම දෙන්න කෑම ඕඩර් එකක් කෑම ගානක් දෙන්නම්. ලියන්නකො. නිවුඩු සහල් බත්. නිවුඩු සහල් බත්. නිවුඩු සහල් බත්. අලහොදි සහ සම්බෝල ආහාරයට ගන්නා අවස්ථාවක් සලකමු. ආහාරයට ගන්නා අවස්ථාවක් සලකමු. දාදානු බිත්තරක් දාගන්නකො. බිත්තරක් දාගන්නකො. බිත්තරක් දාගන්නකො කොහෙද නවාද? නිවුඩු සහල් අල කිරිහොදි සම්බෝල අයම බිත්තර. හරිද? ওই ටික තමයි අපේ කෑම වේල. හරි. දැන් ලියන්න පල්ලෙන් ලියන්න. නිවුඩු සහල් බත්. නිවුඩු සහල් බත් සමාන කිරීමේ ලකුණක් දාන්න ඉස්සරේ. නිවුඩු සහල් බත් සමාන කිරීමේ ලකුණක් දාලා සැතපුම් එකයි. නිවුඩු සහල් බත් සමාන කිරීමක් දාලා ඉස්සරේ සැතපුම් එකයි. නිවුඩු සහල් බත් සමාන කිරීමක් දාලා සැතපුම් එකයි. වරහන් ඇතුළේ ලියන්න දැන් සැතපුම් එකයි ඈ. ඒ කියන්නේ ලොකු දුරක් ඇවිල්ලා නැහැ. මෙහෙම ලියන්න ඔබේ කුඹුරේ වී. ඔබේ කුඹුරේ වී. දැන් ඔයාලා කුඹුර තියෙන්නේ ගෙදර ඉඳන් කොච්චර දුරකින්ද? සැතපුම් එකක. ඒක තමයි ඒක තේරුම. ඒක කුඹුරේ ඉඳන් ඔයාලා ගෙදරට ඇවිල්ලා සැතපුම් එකයි. එහෙනම් අලහොදි. අපි ලියමු සැතපුම් 100යි. සමානයි සැතපුම් 100යි. ඒ කියන්නේ අලහොද්ද සැතපුම් 100ක් ඇවිල්ලාද? දැන් මේ අල ටික ගැන කියන්නේ. වරහන් ඇතුළේ යන්න. වැලිමඩ ප්‍රදේශයේ අල. වැලිමඩ ප්‍රදේශයේ අල. පාකිස්තාන වල එහෙම ආවන්නේ මොකද වෙන්නේ? දාන්න වෙනවා සැතපුම් බරගා. හරි? වැලිමඩ ප්‍රදේශයේ අල. එතකොට දැන් අල හොද්ද හදන්න ගන්න අනිත් ඒවා අපි අමතක කරලා දානවා මේ වෙලාවේ. ඊළඟ පොල් සමානයි සැතපුම් බිඳුවයි. පොල් සමානයි සැතපුම් බිඳුවයි. වරහන් ඇතුළේ යන ඔබේ වත්තේ පොල්. ඔබේ වත්තේ පොල්. ඔයාලගේ ගෙදර වත්තේ පොල්. ඒකයි සැතපුම් බිඳුවයි කියලා. බිත්තර සමානයි සැතපුම් 10යි. බිත්තර සමානයි සැතපුම් 10යි. වරහන් ඇතුළේ ඔබේ ප්‍රදේශයේ ගොවිපලකින් ලබා ගන්න. ඔබේ ප්‍රදේශයේ ගොවිපලකින් ලබා ගන්න. ඔයාලගේ පැත්තේ ගොවිපලකින් තමයි ලබාගෙන තියෙන්නේ. දැන් ඒකට පුතේ සමානයි කියලා දාලා අපි මෙහෙම එකතුව දාන්න සැතපුම් කීයද? එකතුව ඔය ටික එකතු කරන්නක බලන්න.
එකයි 100යි 10යි නේද එතකොට 100 කීයද 11 සතපුම් 111 සතපුම් 111 ඉතින් ඒතොර මතක තියාගන්න පුතේ මේ ආහාර සතපුම් කියන එක මොනවා වෙන්නද ඕන අඩු වෙන්න දැන් නිකන් හිතන්න අපි පුතේ පාකිස්තාන අල කෑවනම් එහෙම ඔය අල ගෙඩියක් පුතේ ලංකාවට එනකොට ඔයාලා ගෙදරට එනකොට කොච්චර වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් එකතු වෙනවද? ඒ නැවෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ්. පැහැදිලිද? නැවෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ ප්‍රවාහනය කරන ලොරි රථ වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ්. ඔහොමම ගත්තාම එක අල ගෙඩියක් ඔයාලා ගෙදරට එනකොට සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පරිසරයට එකතු වෙනවා. ඒ මොකටද? ඔයාලා ගෙදරට අල ගෙඩියක් එන්නේ. නැත්නම් ඔයාලා ගෙදරට අල කිලෝවක් එන්නේ. සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පිට වෙනවා. හැබැයි ඔයාලගේ වත්තේ බතල හිටවගෙන ඔයාලා බතල කෑවනම් එහෙනම් මොකද වෙන්නේ? එතන ආහාර සතුම කීයක් වෙනවද? බිඳුවක්. දැන් ඔයාලගේ වත්තේ මේ තියෙන බතල ඔයාලගේ කුස්සියට එන්න මේ සතපුම් බිඳුවේ පොඩි දුරක් නේ තියෙන්නේ. ඒක ඔයාලා එන ගමන් අතේ අරගෙන ඉන්න. පැහැදිලිද? ලොරියක් අයර් කරගෙන ඩිමෝ බට් එක අයර් කරගෙන ගෙදර වත්තේ කෙලවර ඉඳන් කුස්සිය ළඟට බතල අලතුණක් ගෙනල්ලා. එහෙම වෙන්නේ නැහැ. නේද? ඒ හින්දා ආහාර සතපුම මොනවා කරගත යුතුයි කියලාද කියන්නේ? අඩු කරගත යුතුයි කියලා කියන්නේ. ඉතින් ඒවා පුතේ තිරසාර සංවර්ධනයේදී පරිසර කළමනාකරණයේදී හිතන්න ඕන දේවල්. නේද? ඉතින් ඇත්තටම දැන් පිට රටින් අල ගේනකොට ආහාර සතපුම මොකක් වෙනවද? වැඩි වෙනවනේ. ඒදී ලංකාවේ අල හදන්නේ නැද්ද? අල හදනවා. ඉතින් ලංකාවේ අල නිෂ්පාදනය මොනවා කළ යුතුද? වැඩි කළ යුතුයි. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් පිට රටින් බීලුණු ගේනවනේ. ආහාර සතුම් කොහොමද වැඩි? ලංකාවේ බීලුණු නිෂ්පාදනය වැඩි කරනවා. දැන් ලංකාවේ නැතුවම බැරි දෙයක් තමයි මොනවද? පරිප්පු ලංකාවේ හදනවද? පරිප්පු ලංකාවේ හදනවද? පරිප්පු සමහර ප්‍රභේද ලංකාවේ තියෙනවා. නමුත් මහා පරිමාණයෙන් වගා කරන්නේ නැහැ. දැන් ඉන්දියාවේ දැන් ඔය ජනප්‍රිය පරිප්පු జాතියක් තියෙන්නේ. මයිසූර් පරිප්පු කියන. ඉන්දියාවේ තියෙනවා මයිසූර් කියලා ප්‍රදේශයක්. එහෙන් ගේන පරිප්පු. ඊටත් ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයෙන් පරිප්පු ගේනකොට කොච්චර ආහාර සතුම්මද කියලා. දැන් ඉන්දියාවේ ලංකාවේ මේ පරිසර තත්ත්ව ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ලංකාවෙත් මොනවා වගා කරන්න පුළුවන්ද? පරිප්පු වගා කරන්න පුළුවන්. අනික පට්ට ඉල්ලුමක් තියෙනවනේ. හැම ගෙදරකම අනිවාර්යෙන් මොනවා තියෙනවද? පරිප්පු තියෙනවා. සමහර ගෙවල් 3 වේලකම පරිප්පු. නේද? උදේට ඉන්දියාප්පයි පරිප්පුයි, දවල්ට බතුයි පරිප්පුයි සම්බෝලයි අලහොදී විතරයි, රැට පානුයි පරිප්පුයි. නේද? දැන් පරිප්පු නැත්තම් එහෙම සමහර කල්පනා කරනවා පරිප්පු කියන එක තහනම් කරොත් නේ ලංකාවේ කී දෙනෙකුට පපුව අමාරු හැදේ. කී දෙනෙක් අංශභාගෙ නේද? පරිප්පු නෑ අම්මෝ පරිප්පු නැත්නම් වැඩක් නෑ කියලා. අර කතාවකුත් තියෙන පරිප්පු නැති හෝටලේ වගේ කියලා. පරිප්පු නැත්නම් වැඩක් නෑ. නේද? දැන් උංගක් කියන කෑම වේලක පරිප්පු තිබ්බොත් ඒ මිනිස්සු හැබැයි වෙලා වගේ දැන් තියෙන්නේ. පරිප්පු මිල කීය වුණත් මිනිස්සු පරිප්පු කනවා. හරි. එහෙනම් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. ලියන්න. තිරසාර සංවර්ධනයේදී හා පරිසර කළමනාකරණයේදී 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 ආහාර සැතපුම අඩු කරගත යුතුය. ආහාර සැතපුම අඩු කරගත යුතුය.